නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සතයිමේ භික්ඛවේ අග්ගි කතමේ සංසත්තා රාගාග්ගි දෝසාග්ගි මෝහාග්ගි ආහුනේයාග්ගි ග්‍රහපත අග්ගි දක්ෂිනේයාග්ගි කටාග්ගි එමකෝ භික්ඛවේ සත්ත අග්ගි සූතිති. මෙම ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ මේ පවුලේ වැඩිහිටියන් දුදරුවන් දරුවන්ගේ දරුවන් ආදී කොට ඇති ආදරණීය පිරිස මුල් කොට සිටින්නා වූ ලෝ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සදහැවර පින්වතුනි, ජීවිතය ජය ගන්නට ඕනෑ කියන කල්පනාව වැඩිහිටියන් තුළ තිබෙනවා. දරුවන්ව ඒ වෙනුවෙන් මෙහෙවනු ලබනවා. නමුත් ඔවුන් අද මම දකිනවා ඒක පාක්ෂික වෙලා තිබෙනවා. සමස්තෙම පාහේ එහෙම නැති අයත් ඉන්නවා. උගතුන් බුද්ධිමතුන් නැනවතුන් බවට පත් කරලා යාන වාහන ගෙවල් දොරවල් ස්ථිර රැකියාවක් සහිත මුදල් හදල් මැනවින් තිබෙනවා නම් ජීවිතය ජයගත්තයි කියලා මෙතෙන්ට මෙහෙවන්නට සමාජය උත්සාහ කරනවා. නමුත් යහපත් ගුණවත් දැහැමි දරුවෙක් කරන්න ඕනේ කියන සංකල්පනාවෙන් ටික දෙනයි. අර ටික ඔක්කොමත් ඕන මේකත් ඕන. මේ නිසා මම මෙතෙන්ට ඇත්ත කතාවක් කියනවා. විශ්‍රාමික විදුහල්පතිවරයෙක් සහ ගුරුතුමියක් මට කතා කරනවා දුරකථනයෙන්. ඔවුන් වෘත්තියේ යෙදෙන ගමන් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා වෙහෙස මහන්සි වූ බව, පෞද්ගලික උපකාර පන්ති වලට යවූ බව, දරුවන් 4 දෙනාම හොඳින් ඉගෙනගත් බව, ඔවුන්ගේ පිටින් සියලු දෙනා විදේශගත වූ බව, අනතුරුව ගිය දවස්වල හොඳටම කතා බහ කළ බව, දැන් නම් එක්කෙනෙක්වත් කතා නොකරන බව කියලා ස්වාමිනී අපිට එක දෙයක් වැරදුනා, මේ දරුවා අපි දහම් පාසලට යවුවේ නැහැ, ගුණදහම් කියා දුන්නේ නැහැ, උගන්වන්නම හැදුවා. අද අපි දෙන්න තනි වෙලයි කියලා. මෙන්න මේක නොවෙන්න ඕන මේ සමාජයේදී. ඒකයි මම කියන්නේ ඒක පාක්ෂිකව එක පැත්තකට බර කරාට හරියන්නේ නැහැ. මම නම් ළමා කාලේ ගිහින් තියනවා ඒ දණ්ඩේ. ඕගොල්ලොත් ගිහින් තියනවා දන්නේ නැහැ. ඒ දණ්ඩේ යන්න අත්ලක් නැතුව බෑ. ඒ දණ්ඩ කියන්නේ පුංචි ඇලක වතුර තියෙන වෙලාවට ඊතර මෙතර එන්න බැරුව ගස් දෙකක් ළඟින් දාලා තියෙන ලී කොටයකට. නමුත් ඒක කොහොම ගියත් පල්ලේ තියෙන වැල්ලට වතුරට ගල් වලට වැටෙනවමයි අත්ලක් නැත්නම්. අත්තල උඩින් හදලා තියෙන්නේ කම්බියකින්. අත්තල අල්ලගත්තාම ඒ දණ්ඩ වැටෙන්නේ නැතුව කෙළවරටම යන්න පුළුවන්. එනිසා මම දකින්නේ වෘත්තීය හැකියාව ඒ දණ්ඩ. ඊතර වෙන්න අවශ්‍ය නම් අත්තලත් ඕනෑමයි. අත්තල නැතුව ගියොත් කොතනදී හරි මේ දණ්ඩ පල්ලට වැටෙනවා වගේ ජීවිතේ ගැටුම් වලටපත් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසායි අපට වර්තමාන පවතින අධ්‍යාපනය තුළ මොන වෙනස්කම් කළත් ඒක ආර්ථිකය යහපත සඳහා පමණක් ගැලපුණොත් සාර්ථක වෙන්නේ නැහැ. දරුවන්ගේ මේ දරුකම, මනුස්සකම ආරක්ෂා කරගන්න පුළුවන් විදිහේ රටාවක් හදනවා නම් ඒක තමයි ඉදිරියට වැදගත් වෙන්නේ. මගේ නම් මහන්සිය වෙනුවෙන්. එයනෝ මම අද අංගුත්තර නිකායේ 4 පොත නැත්තම් සත්තක නිපාතයේ කියන කොටසේ පවතිනා වූ පේලි 5කට 2කට වඩා නැති පුංචි සූත්‍රයක් ගත්තේ. ඒකේ තිබෙන්නේ පේලි 5ක් වුණාට පැය 5ක් 6ක් බණ කියන්න මට මේකේ තියෙනවා. අපි පැයකින් කියන්න බලමු. තථාගතයන් වහන්සේ තමන් ඉදිරියේ හිටියා වූ භික්ෂුන් පිරිසක් ආමන්ත්‍රණය කරමින් සත්තයිමේ භික්ඛවේ අගි කියලා තියෙනවා. මේ අගි කියන්නේ ගිනිවලට. මහණෙනි මේ ගිනි 7ක් තියෙනවා. ගිනි වර්ග 7ක් තියෙනවායි කියලා තියෙනවා. දැන් ඔබට ගිනි කියන වචනේ තේරෙනවා. ඔය දරුවෝ හැම පුච්චගෙන තියෙනවා නම් ගින්නෙන් පිච්චෙනවා කියන්න දන්නවා. එතකොට උයලා පිහලා තියෙනවා නම් ගින්නෙන් උයන්න පුළුවන් කියලා දන්නවා. ඒ වගේම ගින්නට දාපුවම යමක් දැවෙනවා කියලාත් දන්නවා. ඒ වගේම ගිනි මැල දැල්වීමේදී හේන් වලදී ගින්න ආලෝකයේ වශයෙන් උත් යොදා ගන්නවා.
ඔය එකම අර්ථකින්වත් නෙමෙයි මෙතන ගිනි කියන පදේ යොදලා තියෙන්නේ. සිත දවන අර්ථයෙන් මේ ගිනි කොහෙවත් නෙමෙයි තියෙන සිතේ. ඒක මතක තියාගන්න. සිත දවන අර්ථයෙන් මේකට ගිනි කියලා කියනවා. ඒ දවන එකටම බුදු සමය දුක කියලා කියනවා. එහෙනම් මේ ගිනි ගැන හඳහන් කරගත්තාම Taman ළඟ මේ ගිනි තියෙනවද? මේවෙන් දැවෙනවද? තවදුරටත් මේ ගින්නට දර දාලා වැඩි කරගන්නවද? ගින්න නිවා ගන්නවද කියන එක ධර්ම ශ්‍රවණය කරන අය සතු දෙයක්. එනිසා අපි එකින් එක යමු. සමහර ඒවා කුඩා කරાવી මම දරුවෝ එහෙම ඉන්නකොට අදාළ නැතුවම සමහර ඒවා විස්තර කරાવી දරුවන්ට අදාළ දේවල්. මම කිව්වේ දරුවන්ට තේරෙන ලස්සන බණක් මම කියන්නම් අහගෙන ඉන්න කියලා. පළවෙනි එක රාගාග්ගි. මේක දරුවන්ට තේරෙන එකක් නෙමෙයි, දරුවෝ ළඟ තියෙන එකකුත් නෙමෙයි මේක. අපි මේකට ගනිමු තව වචනයක්. මේ රාග දේශ මොහ කිව්වත්, ලෝභ දේශ මොහ කිව්වත් ඔය කාම කියන වචනෙන් පාවිච්චි කරන්නේ, ලෝභ කියන වචනෙන් පාවිච්චි කරන්නේ ඔය එක අදහස. සිතේ ඇතිවෙන්නා වූ ආශාවක් ඉටු කර ගැනීමේ අදහස. ඒක බොහෝ විට රාග කියන පදයට යන්නේ නීත්‍යානුකූල නොවන විකෘතිකාම කියන පැත්තට. ඔය මහත් ආందోලනයට තුනා වූ ප්‍රවෘත්ති විකාශනය වෙන්නේ පුවත්පත්වල සති ගණන් දවස් ගණන්. එතකොට ඒවට සම්බන්ධ වුණ අය, ඒ වගේම ඒවට සැක කරන අය, ඒ වගේම ඒකට මැදිහත් වුණ අය, මැදිහත් වුණ කෙනා මිය යනවා. වැරදි නොකරපු අය චෝදනාවට ලක් වෙනවා. අන්තිමට වැරදිකාරය අහු වෙනවා. දැන් මැදිහත් වුණ කෙනා අකමැත්තෙන් ඔහු මෙරොල් නැහැ පරලොව. අනිත් අය විශාල පිරිසක් අපහාසයට ලක් වෙනවා වැරදි නොකලා සැක කිරීම තුළ. සැකකරු අහු වෙලා ජීවිතාන්තය දක්වා හිරදඬුවමට යනවා, නැත්නම් එල්ලුම් ගතට නියම වෙනවා. එතකොට මේ ගින්න කොතරම් බලවත්ද? හිතේ ඇවිලෙන මේ ගින්න අරමුණ ඉටු කර ගැනීමට යාමේදී සමාජයෙන් Tamanට ලැබෙන නින්දාව පිළිබඳව, අදාළ පුද්ගලයාට සිදුවෙන හානිය පිළිබඳව කල්පනා වෙන්නේ නැහැ. එතකොට මේ සම්බන්ධයෙන් සඳහන් වෙන අතීත කතාවක් තිබෙනවා. ඔබ ගිහින් තියෙනවා නම් ජේතවනාරාමේ ළඟට අනුරාධපුරේ මෙහි පවතිනවා විශාල මේ දොරටුපාල රූප දෙකක් අඩි 5කටත් වඩා උස. මේවා දැක්ක යම්කිසි කෙනෙක් ඒවා කෙරෙහි උපන් රාගය නිසා මැරුණයි කියලා තියෙනවා, පිච්චිලා. පිච්චිලා කියන්නේ ගින්නෙන් පිච්චිලා නෙමෙයි. අපි කතා කරන බාහිර ගින්නෙන් නෙමෙයි, ඒ ගින්නෙන් දැවිලා. එනිසා මේ සිත්ති ඇවිලෙන්නා වූ මේ විකෘතිකාම ඉටු කර ගැනීමේ ආසාවට රාග ගින්න කියලා කියනවා. ඒකට මේ ලෝකේ ආගම් තුල හෝ නීතිය තුල ඉඩ නැහැ. ආසාවන් ඉටු කර ගැනීම සඳහා ආගම තුල හෝ ලංකාවේ පවතින නීතිය තුල සීමාවක් දීලා තියෙනවා. සදාචාර සම්පන්න විදිහට කරගන්න. ඒක නීත්‍යානුකූලයි, ඒක සමාජ හිතකරයි, ඒකට තහනමක් නැහැ. නමුත් මේ සිත පාලනය කරගන්න බැරි අය මේ සීමාව ඉක්මවා යනවා. එතකොට ඒකට කියන්නේ තහනම් ගහේ ගෙඩි කන්න යනවායි කියලා. සාමාන්‍ය විවාහාරයේ පවතින්නේ. තහනම් ගහේ ගෙඩි සමාජයට ඇවිදින් තියෙන්නේ බයිබලයෙන්. මගේ ඒක තමයි යෝග තියෙන්නේ. නමුත් තහනම් ගහේ ගෙඩි කනවා කියන එකේ තේරුම නීති විරෝධීව, සදාචාර විරෝධීව යම් ඕනෑකම් ඉටු කරගන්න යනවායි කියන එක. ප්‍රතිඵලය ආපහු තමන් වෙත එන එක. කොහෙන් හරි මේ රහස් එළි වෙනවා. මේ නිසා රාගෝ දහති මච්චරේ තව තැනක පෙන්නනවා. මිනිසුන් දවනවා මේ ගින්න හිතේ ඇවුලුනහම. එතකොට විකෘති තත්වයට නොයා ඉන්නට සදාචාර සම්බන්ධ මට්ටමේදී ආසාවන් ඉටු කර ගන්නට තරුණ වයසෙන් එහා පැත්තට යන අය සීමාව දැනගන්න ඕන. ඒක ඊට වඩා විස්තර කරන්නේ නැහැ මම. ඊළඟට එනවා දෝසාග්නි. දෝස කියන්නේ තරහව. මේක නම් කුඩා දරුවන්ටත් කියලා දෙන්න ඕන කාරණයක්. පුංචිම දරුවෙකුට තමයි තරහව නැත්තේ. ඒ වුණාට අයියයි නංගී දෙන්නාට හම්බුන චොක්ලට් එක අයියා ලොකු නිසා ලොකු කෑල්ලක් කඩාගත්තොත් නංගිට පොඩි එකක් හම්බුනොත් මම මේ හදලා කියන්නේ මොකක්වත් ඇත්ත කතා නෙමෙයි. එතකොට නංගි අඬනවා. මොකද ලොකු එක හම්බුනේ නැති නිසා. අඬන වැරුණාම ඊට හදයක් කරන්න දන්නේ නැහැ. අඬා ඉඳලා නිදා ගන්නවා. ඒ නිසා හෙට උදේ හැරුණාම අයියා ආයෙත් හොඳයි. මොකද අයියා එක්ක තරහ වෙලා නිදාගත්තේ නැහැ. නමුත් තව ටිකක් කල් යනකොට ඕක වෙනස් වෙනවා. ඉන්නකො මට චොක්ලට් එකක් හම්බුණා මම ඔයාට පොඩි කෑල්ල දීලා ලොකෙක ගන්නවා කියලා හෙටට තියලා නිදා ගන්නවා. එතකොට චොක්ලට් එකක් හම්බෙච්ච ගමන් ඔය හෙට උදේ මත වෙනකොට අයියත් එක්ක තරහ තියෙනවා. අර කුඩා දරුවා ප්‍රතික්‍රියා දක්වන්න දන්නේ අඬලා අතහැරියා. ලොකු අය මොකද කරන්නේ මේක බාර අරගෙන පස්සේ ගන්න තියෙනවා. එතකොට පස්සේ ගන්න තියපු දෙයක් ආපහු ගන්න පුළුවන් නේ.
දැන් සල්ලි තිබ්බනම් සල්ලි ගන්න පුළුවන්. ඇඳුමක් තිබ්බනම් කබඩ් එකේ ගන්න පුළුවන්. මේ වගේ හිත ඇතුලේ තිබ්බහම හෙට අනිද්දාට මේ තියෙන තරහව එනවා. තරහව කරන්න වැඩි වෙනවා. එහෙනම් කුඩා දරුවන් තේරුම් ගන්න ඕන හැඟීමක් ආවට සරවර වචන පාවිච්චි නොකරන්න. ගුරුවරයාට රිදවන්න නැතුව ඉන්න, අම්මට තාත්තට රිදවන්න නැතුව ඉන්න, අයියලාට රිදවන්න නැතුව ඉන්න, වහාම නිස්සබ්ද වෙන්න. සිත හරියනතුරු නිහඬව ඉන්න. එහෙම නැත්නම් මොකද දන්නවද වෙන්නේ? ඉස්සර වෙලා කේන්ති එනවා, ඊට පස්සේ සැර දානවා, ඊට පස්සේ කණෙන් අල්ලනවා, ඊට පස්සේ අහුවෙච්ච එකක් පොළවේ ගහනවා. ඔහොම ගිහින් වෛද්‍යවරයෙක් වුණාම වේදනාලාව පොළවේ ගහන්න බැරි නෑ. එහෙමයි ඒක දුරදිග යන්නේ. අන්තිමට තමන්ට තමන් පාලනය කරගන්න බැරුව සියදි විනාසා ගන්නෙත් මේකෙන්. ඒ තරමට බරපතල යනවා මේක. එහෙනම් කුඩා දරුවන් මුලදීම තේරුම් ගන්න ඕන අපිට මේන අමනාපය තරහව කියලා කියන්නේ විශාල ලෙස ඇවිලිලා යන්න පුළුවන් ගින්නක්. දැන් ඔය ජාතිවාදී අරගල තුළ, ආගම්වාදී අරගල තුළ, දේශපාලන අරගල ලංකාවේ ඇති වුණා නම් මේ තැන්වලදී ජීවිත හානි වුණා, දේපල හානි වුණා. මේ සියල්ල බාහිර ගින්න නෙමෙයි, ද්වේෂ ගින්නේ ප්‍රතිඵල. එනිසා සමාජයට විශාල හානියක් ඇති කරන්නා වූ හිතේ හැටි වෙන ගින්නක් තමයි මේ තරහව කියන්නේ. තරහව කියන්නේ ඔබ නෙමෙයි. තරහව කියන්නේ ඔබේ ශරීරය නෙමෙයි. නමුත් හිතේ ඇති කරගෙන දැඩිව අරගෙන පෝසත් කරගන්නා වූ නපුරෙක් හෙවත් මාරෙක්. නපුරක්මයි කරන්නේ. දැනට කොයි මට්ටමක් තියනවද කියලා තම තමන් තේරුම් ගන්න. එතනින් එහාට වැඩි දියුණු කරගන්න නම් එපා. ජීවිතේට යහපතක් වෙන්නේ නැහැ. මන්දයත් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ ලෝභක්ඛයෝ, ද්වේෂක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාණං කියලා. මේ ද්වේෂය කියන එක බිඳුවටම බහින්න ඕන, ඉවර වෙන්න ඕන. නමුත් බුදුබණ තේරෙන්නේ නැති අය ජීවිත අවසානයේ දක්වා මේක වැඩි කරගන්නවා. ඒ නිසා ඒක තුළ ඇති වෙන දැවීම් කොතරම්ද කියලා Tamanට තමයි තේරෙන්නේ. නිින්ද යන්නේ නැහැ, අසනීපයක් නැහැ, බෙහෙත් ගන්න බලුවම ඒ වුණාට අසනීපයි, ඇඟ කෙට්ටු වෙනවා. තව ඉතින් නොයෙක් ලෙඩ තියෙවි. හොයන්න බෑ. ඒ නිසා මේ පෙන්වන්නේ මිනිස්සුන්ගේ හිත ඇති වෙන්නා වූ හැඟීමක් මේ. ඒ නිසා බුදු සමයෙන් පෙන්වනවා මොනම මිනිස්සෙක් තුලවත් මේ තරහව නැමැති ගින්න ඒක අපි මෙහෙමයි ගන්නෙ අකමැත්ත, අමනාපය, තරහව, ක්‍රෝධය, වෛරය බලවත් වෙන හැටි අර වචනෙන් අනුව. ඒක අමනාපයෙන් අකමැත්තෙන් පටන් අරන් දුරදිග යනවා. ඒක තම තමන් පාසල් අධ්‍යාපනයේදී ගෙදර දොර අයියාණන්ගේ එක්කලා ඉන්නකොට, අම්මලා තාත්තලා එක්කලා කතා කරනකොට, ගුරුවරුන්ගේ ඇසුර ලබනකොට මේක වචනින් තමයි පිට වෙන්නේ. ඔය දඩබ්බරයි කියන දේ අහන්නේ නැහැ, හිතුවක්කාරයි කියලා කියන්නේ අන්න ඒ ස්වභාවයේ ලක්ෂණ. මායිකයි කියන්නේ දරුවෝ කීකරු දරුවෝ බවට හදා ගන්න ඕනේ කියලා. මේ වචනේ පාවිච්චි නොකරන්න. අම්මට හරියට හිතරි දෙනවා. මොකද අම්මා ගාක් දුක් මහන්සි වෙලා නිදිවරලා දරුවෙක් හදලා තියෙන්නේ. ලේ ටික කිරි කරලා පොවලා. තාත්තා සමහරට අඳින්නේ කන්නේ නැතුව නිදිවරලා, එහෙම නැත්නම් අවුවේ වැඩ කරලා මේ දරුවා හදන්න හොයලා දෙන්නේ සල්ලි. එහෙම අයට තව ටිකක් එහාට මේක තියෙනවා හොඳ තැනක්. ඒකදී මම කියන්නම්. ඒ අයට අපට ආදරයක්, ගෞරවයක්, සැලකිල්ලක් තියෙන්න ඕන. ඒක අපට තේරෙන්න ඕන. සමහර දරුවන්ට අම්මලා තාත්තලා විඳින දුක් තේරෙනවා. ඒත් අන්න හොඳ මනසක් තියෙන. ඒ නිසාම බලෙන් ඉල්ලන්නේ නැහැ. දෙන්න පුළුවන් දෙයක් දෙනකල් ඉන්නව ඇරුණාම ලෝකෙ ඔක්කොම ඉල්ලලා අඬන්නේ නැහැ ඒගොල්ලෝ. අපි තව එහාට යමු. හොඳ තැනක් මේක තියෙනවා කියන්න මට. ඊළඟ ගින්නත් ඔබට තේරෙන්නේ වැඩි හිටියන්ට. ඒ නිසා මේ ගින්න ගැන වැඩිපුර කතා නොකර ගින්න නිවා ගන්න හැටි මට අගට කතා කරන්න ඕනේ. ඒ නිසා නමුත් මේ ගින්න තියෙනවා මිනිස්සු ගාව. මෝහ ගින්න කියන වචනේ අර්ථය වරද්දාගෙන තියෙන්නේ. ඒක මෝඩකම කියන අර්ථයට වඩා පළල්. මේ මෝහ කියන එකේ තේරුම ඒ මොහොතේ එන අදහස, හැඟීම මමත්වෙන් ගැනීම කියන එක. එතකොට ලෝභ මෝහ, ද්වේෂ මෝහ. ලෝභය සමගත් මෝහය තියෙනවා, ද්වේෂ සමගත් මෝහ තියෙනවා. මේ මෝහය කියන එක රූපී අරූපී බවතල ගියාට ගාව තියෙනවා. අනාගාමී සහ රහත් අතරත් මෝහය ඉතුරු වෙලා තියෙනවා කියලා තියෙනවා. ලෝභ දේශ නම් අනාගාමී වෙනකොට නැහැ. ඒ නිසා ඒක ටිකක් ගැඹුරු කාරණයකින් තේරුම් ගන්න වැඩිහිටියන්, කුඩා දරුවන්ට මම මේක විග්‍රහ කරන්නේ නැහැ මේ මොහොතේ. වර්තමානයේ ඇසට, කනට, නාසයට, දිවට, කයට අරමුණක් ගැටීමේදී උපදින අරමුණ රූප, වේදනා, සංඥා, සංකාර පහකට බෙදෙනවා. ස්කන්ධ පංචකයට එන දේ මමත්වෙන් ගැනීම මෝහයයි. ඔන්න මෝහ ගින්න. එතකොට මේක මේ ඔක්කොම ගිනි සිත ඇතුලේ තියෙන්නේ. එතකොට එකකින්, දෙකකින්, තුනකින් කොතරම් ඇවිලෙනවද ඇද්ද? ඔන්න ඊට එහාට යනකොට මම දැන් කියන්න යන්නේ හොඳ ගින්නක් පිළිබඳව. රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න, ඊට පස්සේ තියෙනවා ආහුනේයාග්ගි. ඔන්න හොත තේරුම් ගන්න.
මේ ආහුණ කියන වදනේ පාවිච්චි කරන්නේ දුරසිට ගෙනවුත් අපෝපස්ථාන කරන්න සංග්‍රහ කරන්න සුදුසුයි කියන එක. එහෙම නැත්නම් පුද පූජා පවත්වන්න සුදුසුයි කියන එක. මේ පිළිබඳ දරුවන්ට පාසල සහ දහම් පාසල උගන්වන්නේ මව්පියන්, ගුරුවරුන්, පූජ්‍යපක්ෂයේ වැනි අය වැඳුම් පිදුම් කළ යුතු, ගෞරව කළ යුතු අය. කියලා උගන්වනු ලබනවා. හේතුව මව්පියන් තමන් පෝෂණය කරන සහ සියලු අවවාදාවන් සසලා බාදන වැඩිහිටියන් බැවින්. ගුරුවරුන් දරුවන් යහපත් මාර්ගයේ ගෙන යන බැවින්. පූජ්‍යපක්ෂය ගැඹුරු දහමක් කියා දෙන බැවින්. ඒ නිසා පිදිය යුත්තන්. පූජ්‍යපක්ෂය සහ පිදිය යුත්තන් කියලා කතා කරනවා. එතකොට මේ හැම දිනාට මේ පුදන්න පුළුවන් පුදුවන එක තමයි මේ ආහුණෙය කියන එකෙන් පෙන්වන්නේ. නමුත් මේක අර මම මුලින් කතා කරපු පවුලේ අයට අම්මා තාත්තා අමතක වුණා. මේ දවස්වල ඔබට සවන් දෙන්න නරඹන්න පුළුවන් නම් සතියක පුවත්පතක යනවා ලිපි පෙළක් ඒ අපේ අම්මාය කියලා. අම්මාය නැත්තම් තාත්තාය. තියෙන නම් අම්මාය කියලා තමයි. මේකේ පෙන්වන්නේම විවිධ අර්බුද නිසා දරුවන් දමාගිය, දරුවන් අපහැරගිය මව්වරුන් වැඩිහිටි නිවාසවල වෙලා විඳින දුක. ඒකට විවිධ කතා තියෙනවා. එක කතාවක සමහර විට පියා මිය ගියන් පසුව මව තමන් සතු දායාදේ එක දරුවෙකුට පැවරීම නිසා අනිත් දරුවෝ උරුම වෙලා එනම් මේ පුතාගෙන්ම කන්න කියලා දාලා ගිහින්. මේ පුතාට වෙන බිරිඳක් එනවා. අර බිරිඳ මේ ගිහින් එයා ඊට පස්සේ කැම දෙන්නේ නැතුව ඉන්න වෙලාවට විතරක් වෙලා දෙන අනිත් වෙලාවට කැම දෙන්නේ නැහැ. තනියෙන් ව්‍යාන කරනවා. මෙතන ඉඳලා වැඩක් නැහැ කියලා වැඩිහිටි නිවාසයට යනවා. මෙන්න මේ විදිහට අපිට ළමා කාලයක් එනවා. ළමා කාලයේදී අවුරුදු 15ක් 20ක් යනතුරු දුක් මහන්සියලා පොලී ගන්න නැතුව, අය කරන්න නැතුව කැම බීම දෙනවා අපිට. ඇඳුම් පැළඳුම් ලබා දෙනවා අම්මලා තාත්තලා. සල්ලි වලට එහෙම කරන්න කොතරම් දුරක් යයිද? එහෙනම් ඒක තුල අපට තිබෙනවා යහපත් පුරුෂයන් බවට පත් වෙලා ජීවිත අවසානයේදී ඔවුන් වැඩිහිටියන් වෙනකොට, අපි වැඩිහිටියෝ වෙනකොට ඔවුන්ට ඇස් පේන අඩුයි, කන් ඇහෙන අඩුයි, ශරීර ශක්තිය අඩුයි. දැන් ඔවුන් ආදරෙන් රැක බලා ගන්න ඕන. මොන සංස්කෘතිය තුළ වුණත් බෞද්ධ සංස්කෘතිය තුළ විශේෂයි. ඔවුන් දමා රට යනවා නම් හොයලා බලන්නේ නැත්නම්, ඔවුන් වැඩිහිටි නිවාසයකට දක්වනවා නම්, ඔවුන්ට බලු කූඩුවක දාලා වගේ දඩුවම් දෙනවා නම් දන්වල වලින් බැඳලා, එතකොට වැඩිහිටියන්ට නොසලකීම මේ. වැඩිහිටියන්ට නොසලකීමෙන් ඇතිවෙනා වූ දුක්වලට කියනවා ආහුණෙය්‍යාග්ගි. මේක මෙලොව වශයෙන් අපහාසය, පශ්චාත්තාපයේ පරලොව වශයෙන් දුගතිගාමී වීම. එහෙනම් මේ ගින්න අවුලවන්න එපයි කියලායි කියන්න තියෙන්නේ මට. වර්තමාන සමාජයේ මේ පිළිබඳව දෙපැත්තක් තුන් පැත්තක් තියෙනවා. එකක් දරුවන් වෙනුවෙන් කැපවී කටයුතු කරන්න ඕන අම්මලා තාත්තලා අවසානයේදී දරුවන් සැලකුවත් නැතත් දරා ගන්න, හිත හදා ගන්න ඉගෙන ගන්න ඕන. නමුත් පෘථග්ජන සමාජයට ඒක බෑ. ඔවුන් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඉතින් මට සාමාන්‍යයෙන් ඔය ලෝකේ තියෙන රසවත් දේවල් පිළිබඳ මතකයක් තියෙනවා. ඒ නිසා ගීතත් මතකයි. එක ගීතයක මව්පියන්ගේ බලාපොරොත්තු මෙන්න මෙහෙමයි තිබෙන්නේ. මේක ධර්ම දේශනාවක් හින්දා ගීත ගායනා කරන්නේ අරුත් මේ තාලයට පද පෙළ විතරයි කියන්නේ. ඔන්න අහගන්න. සුදුහාමිනේ නුඹ කොතනද අද දවසේ, දීගක ගිහින් දරු පිරිවර මැද සුවසේ, ලේලිය සම කැටුව පොඩිපුතු වෙන්විය රහසේ, මං විතරයි තනියම දැන් මගේ නිවසේ, නුඹලගේ තාත්තා ඇත දුර බලාගෙන, කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන, වේවැල් කැඩුණු පුටුවේ වකගසාගෙන, මං ඉන්නවා නෙත කඳුලැලි දරාගෙන, දරුවන් ඇඳුම් ඇඟලුම්ගෙන සිඹින්නෙමි, මනසින් එදා කෙලිලොල් විය දකින්නෙමි, මරණයේ දොරකඩට සපමින සිටින්නෙමි, ලේකිරි පෙවූ දරුවන් දැකමි එන්නෙමි. මේ පෘථග්ජන මට්ටමේ මව්පියන්ට තමන් හැදූ වැඩූ දරුවන් සහ දරුවන්ගේ මුණුබුරන් දකින්න එක තරම් සතුටක් තවත් නැහැ. මේක අහිමි කරන එක අමානුෂිකයි. මව්වරු පිස්සියන් බවට පත් වෙලා උමුතු වෙලා මරණයෙන් එහා පැත්තට කොහෙයිද දැන් තැනටපත් වෙනවා මේ කතාවල. එහෙනම් මෙන්න මේ වචනේ මතක තියාගන්න. තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් කොහොමද වදාලේ? බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා. වෙනත් ආගම් වල එච්චර සමාන කරන්නේ නැහැ. ගරු කරන්න ඕන කියලා පෙන්නලා තියෙනවා. විය කියන්නේ වාගේ. අම්මා තාත්තා බුදුන් වගේ කියලා කියනවා.
ඊට එහා පැත්තට යමින් තව සූත්‍රයක ගුරුවරුන්ට පෙර බැවින් පුබ්බාචාර්ය කියනවා. දෙවියන්ට වඩා වටින බැවින් පුබ්බ දේවතා කියලා කියනවා. එතකොට විය වගේ විය කියන්නේ වාගේ කියන එක. එහෙනම් බුදුන්ට සලකන යම් මට්ටමක් ඇද්ද ඒහා පෘථග්ජන මට්ටමේදී ඒහා බැරි වුණත් ඒහා සමානව ගෞරවයක් මව්පියන්ට තියෙන්න ඕන කියන එක අපේ සංස්කෘතිය තුළ පදනමක් වෙන්න ඕන. නමුත් බුදුන් වෙනුවෙන් පිළිම හදන බුදුන් වෙනුවෙන් බෝධි හදන බෞද්ධ පින්නතුන් තමන්ගේ අම්මා ඉන්නේ පැලක නම් තමන්ගේ අම්මා ඉන්නේ වැඩිහිටි නිවාසක නම් ආපහු කල්පනා කරලා බලන්න ඒ බුදුන්ට සලකලා තියෙන්නේ කියලා. ලෝකෙටම මම මේක කියන්නේ මේ දේ සිදුවෙන් පවතිනවා. එහෙමනම් ඒ පිළිමෙයි බුදුනුයි හදලා බුද්ධ පූජා පවත්වන්න බෑ. අම්මා තාත්තා දක්කලා නම් තියෙන්නේ වැඩිහිටි නිවාසයකට බලන් යන්නේ නැත්නම් එහෙනම් බුදුන්ට කරන අපහාසය කරන්නේ. මතක තියාගන්න ඒක මේ සමාජයේදී සැලකුවේ නැති එකේ පශ්චාත්තාපයේ ආහුණෙයි ආග්ගි. පස්සේ කාලෙක ඔකට විඳවන්න වෙනවා. ඒක තමයි කර්ම විපාක කියන්නේ. ඉන් එහා පැත්තට මනස පරිහානියට පත් කර ගැනීම තුළ ජීවිතෙන් එහා පැත්තට දුක් විඳින්න සිද්ධ වෙනවා අපාගත වෙලා. මේක තමයි ආහුණෙයි ආග්ගිය ගින්න. තමන්ම තමයි මේ ගින්න දැල්ලගන්නේ. අන්න මම දරුවන්ට කියන්නේ මේ ගින්න දැලවන්න එපායි කියන එක. දැල්ලගන්න එපා. මම දරුවන්ට තේරෙන කතාවක් කියලා දෙන්නම්. මේක ඇත්තක් නෙමෙයි ප්‍රබන්ධයක්. ප්‍රබන්ධයක් කියන්නේ හදපු කතාවක්. මෙයාට තේරෙන්න කියන්නම්කෝ. 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අත්තා, අනිත් එක්කෙනා තාත්තා, අනිත් එක්කෙනා පුතා. පුතා අවුරුදු 10ක 12ක, තාත්තා අවුරුදු 30ක 35ක, තාත්තගේ තාත්තා අවුරුදු 75ක 80ක. දැන් එතුමන්ට වැඩ කරන්න බෑ. එතුමන් දැන් ගෙදර ඉන්නේ පුතාගේ ගෙදර. නමුත් ඉතින් ලේලියගේ ඉල්ලීම මත හරි මෙයාගෙන් සලක මත හරි මොකද වෙන්නේ? දැන් අර ඇඳක තියලා නාවල කවල ආදරෙන් සත්කාර සම්මාන කරන එක නෑ. එහෙම අය සමාජයේ ඉන්නවා. මම ඒකට වෙන උපහාරයක් දක්වන්නම්. පැත්තකින් තියලා අර පැලක් වගේ නැත්නම් අපි ආලත්ත එහෙම කියලා කියන එකක තියලා ළඟට යන්නේ නැහැ. ලීයක් අරගෙන තට්ටු කරලා ලබු කට්ට ළඟට තල්ලු කරලා තමයි කැඳ දෙන්නේ මේකට බොන්න. ඉතින් මම ඒකට කියන වචනේ කියන්නේ මෙතන පුළුවන් නම් බොන්න බැරි නම් බොන්න කියලා තමයි සැලකිල්ල. ආදරෙන් සැලකිල්ලක් නැහැ. ළඟට කිට්ටු කරනවා ආපහු අරගෙන ඕන දේ දෙනවා. ඔක දිහා බලන් ඉන්නවා මොනුබුරා. නැත්තම් පුතාගේ පුතා. දවසක් බලනකොට කැඳ දෙන්න ලබු කට්ට නැහැ. පියාගෙන් අහලා බැලුවා කරපු දෙයක් නැහැ. බිරිඳගෙන් අහලා පුවා කරපු දෙයක් නැහැ. ඊට පස්සේ පුතාගෙන් ඇහුවා මොකද කළේ? තාත්තේ මං ඒක අරන් තිබ්බා. මොකටද? නාකේ වුණාම තාත්තට කැඳ දෙන්න. අන්න ආදර්ශය ආපු හැටි. අප්පා නොකල දේ පුතා නොකලොත් නොටික පුතා කියලා වචනයක් අහලා තියෙනවද ඔයගොල්ලෝ? මේ වැරදි ආදර්ශයේ වැඩිහිටියෝ දුන්නොත් දරුවන් ඉදිරියේ Tamanගේ මව්පියන්ට Tamanටත් කවදා හරි මේක එනවා. එතකොට ආහුනේ යාග්ගි. මේව නොවෙන්නයි බුදුබණ තියෙන්නේ. ඇමරිකාවේ තියෙන්න පුළුවන් 18 පරිණකට අම්මලා තාත්තලා දෙන සංස්කෘතියක් බෞද්ධ සංස්කෘතිය තුළ තියෙන්න බෑ. මව්පියන් දරුවන් පරම්පරා 4ක් එකට ජීවත් වෙන්න ඕන. ඒක තුළ අර වැඩිහිටියන්ගේ රැකවරණය හොඳට පවතිනවා. මේ පර්ච් 10ක් අදාගෙන තාප්ප ගහගෙන තනියෙන් ගෙවල් හදන්න ගියාපුවාම මේ සිද්ධිය සිදු වෙනවා. නාගරිකව වෙලා තියෙන්නේ ඕක දැන්. ගම්බද නම් තාමත් ඕක පවතිනවා. ඒ නිසා මේ පෙන්වන්නේ වැඩිහිටියන්ට මව්පියන්ට නොසලකීම තුළ Tamanට අත් වෙන දුක් ගින්න. තමට කතා ගොඩක් කියන්න පුළුවන් වෙලාව නැතුව යනවා. ආහුවනේ යග්ගියට අහු වෙන්න එපා කවුරුත්. ඒ නිසා අපිට අපි මව්පියන්ගෙන් හැදුනා වැඩුණා නම් ඔවුන්ගේ ලේකිරියෙන් හැදුනා වැඩුණා නම් අපට යුතුයකමක් තිබෙනවා. ඔබ හැමදෙනාට ඔබ ඉන්න ආර්ථික මට්ටමින් පල්ලෙහාට කවදාවත් මේ අම්මා තාත්තා දාන්න එපා. බැරිකමක් නැත්තම් වැඩි නිවාසයක් තිබුණාට කවන්නේ නැහැ. තමනුත් මේ අහිංසකෙක් නම් නැත්තම් ආදායමක් නැත්තම් රැක ගන්න බැරි නම් එහෙම. නමුත් බෞද්ධ සංස්කෘතිය තුළ වැඩිහිටි නිවාස නොතිබිය යුතුයි. ඒ වැඩිහිටියන්ට බුදුන්ට වගේ සලකන දරුවන් ඉන්නකොට මේ රට මෙහෙම පිරිහෙනවා කියන්නේ නැහැ. මොනවා කළත් වැඩක් නැහැ. මම කිව්වේ අර අනිත් පැත්තෙන් දිනුනාට මේ අම්මලා තාත්තලා දුක් විඳලා අඬලා වැළපිලා මරණින් පස්සේ අපායට නම් යන්නේ දරුවෝ නිසා. ඔවුන්ට හිත හදාගන්න බෑ දරුවන් අර කියන විදිහේ වුණාම. එහෙම වෙනවට මම කැමතිත් නෑ. ඊළඟට ධර්මයේ පැත්තෙන් පෙන්වන්නේ තමන්ගේ යුතුයකම ඉටු කළා. ඒගොල්ලෝ කොහොම කළත් අහිතක් හිතන්නේ නැතුව ඉන්න, තමන්ගේ මනස විකෘත කරගන්න නැතුව ඉන්න, බණ ටිකක් අහලා තේරුම් අරන් ඉන්න ඕන තේරෙන අය. නැත්තම් අර ඉරණම. තේරුණානේ ආහුනේ යාග්ගිය කියන එකනේ. තව කතා තියෙනවා අනන්තවත් කියන්න දැන්. ඒ නිසා හැම කෙනාටම තියෙනවා එහෙනම් ජීවිතයේ අවසානයේදී හොයින් එහා පැත්තට මේ ගින්නට අහු වෙනවා මේ වැඩේ කළොත්.
ඒ පාප කර්මයේ දුක් විපාක විශ්වාස කරලා මේ පාප කර්මයේ ජීවිතේ කරන්න එපයි කියලායි මේ පෙන්වන්නේ. තව අග්නියක් තියෙනවා. දරුවන්ට සම්බන්ධ නැහැ, වැඩිහිටියන්ට සම්බන්ධයි. ඉතින් මේ සූත්‍රේ නම් පෙන්වන්නේ ඒකපාක්ෂිකව මන් දෙපැත්තටම ගලපනවා ඕක. සූත්‍රේ නම් පෙන්වන්නේ ගෘහපති අග්ගි කියන එක. එතන පෙන්වන්නේ ගෘහපතියා කියන්නේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා. එයා තමයි සාමාන්‍යයෙන් හරිහම්බ කරන්නේ, ගෙදර බලාගන්නේ ප්‍රධාන උපයන්නා. එයාට සහායට තමයි ගෘහපතිනි නැත්තම් මව ඉන්නේ. සහායට ඉඳමින් දරුවන් රැක බලාගෙන අනාගතය දියුණු කරන්න. අර ඒකටත් ගීතයක් තියෙනවා, මතක් වුණොත් කියන්නම් මුල් පදේ. දහවල ඇඹුල කුමුරට ගෙනේ නිතර දරුවන් නිසා කරදර බොහොමයි ගෙදර. මතක් කරගන්නකෝ ඊටු ටික. බුදුන් දැක නිවන් දකිනෝ පිය සොඳුර කියලා කතා කරනවානේ. ඒ දෙන්නගේ තියෙන ගෞරවත්වය යන දෙන්නටම සම්බන්ධයි. මේක නැති එකක් මේ පෙන්වන්නේ. එතකොට මේ වර්තමාන සමාජයේදී මේ ස්වාමියා කෙරෙහි පවතින භක්තිය නැත්නම් බිරිඳ කෙරෙහි පවතින භක්තිය යම් යම් අඩු ලුහුඬුකම් තියෙනවා දෙපැත්තටම. සැමියා හරිහම්බ කරගෙන ගෙනත් දේ නාස්ති කරනවා නම් හෝ ඔහුට ගෞරවයක් දෙන්නේ නැත්නම් තවත් වෙනත් සම්බන්ධ පවතිනවා නම් දැන් එතකොට ගෘහපතියාට කරන ඔසලකීම තමයි මේ ගෘහපති අග්ගි කියලා කියන්නේ. දැන් සිංහලවාද සූත්‍රය වගේ දෙයක් අරන් බැලුවොත් නැත්නම් ගෘහස්ත විනය පිළිබඳ කතා කරලා බැලුවොත් එහෙම බිරිඳට සැමියා වගකීම් පවරන්න ඕන, ස්වර්ණාභරණ ලබා දෙන්න ඕන, ඒ වගේම ඇඳුම් පැළඳුම් ලබා දෙන්න ඕන, ඒ සියල්ල කරන්න ඕන. සලකන්නනේ කියලා තියෙනවා, සලකන්න නෙමෙයි කියලා. නමුත් මේ ලෝභාග්නිය, දේශාග්නිය වැඩි වෙනකොට මේවා ඈත් වෙනවා මේ සම්බන්ධතාව. එහෙම වුණාම මොකද වෙන්නේ? ජීවත් වෙනවා එකට දරුවන්න පේන්න. නමුත් දෙන්න දෙපැත්තට හැරිලා ඉන්නේ. ඇතුළතින් කිසිම සම්බන්ධයක් නැත්තම් සුහද බවක් නැහැ. මේ පෙන්වන කාරණාව තමයි එහෙනම් බිරිඳ නම් සැමියාට ද්‍රෝහි වීම තුළ, සැමියා නම් බිරිඳට සැලකීම තුළ ඇති වෙනා වූ දුක් විපාකය මෙලොව සහ පරලොව වශයෙන්. ඒකට කියනවා ගෘහපති අග්නි. මේවා දල්වා ගන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. නමුත් ධර්මයේ දන්නේ නැති සමාජයේ මේවා දල්වා ගන්නවා. දල්ලා ගත්තොත් ඇතුළතින් දැවෙන්න ඕන. ඒකට තමයි දුක කියන්නේ බුදුසමය. මතක තියාගන්න. ඔය බඩගින්නක් එන එක හරි විපාසෙන එක නෙමෙයි. ඉසේ කැක්කමක් හැදෙන එක නෙමෙයි. මේ හැඟීම් වලින් ඇති වෙන දැවීම. අග්නිය. තව ටිකක් එහාට යනවා. එතකොට මේ සමාජයේ තේරුම් ගන්න ඕන මෙබඳු තත්ත්වයන් තුල මේ අපේ සංස්කෘතිය තුල දෙදෙනෙක් එක්තැන් වෙනවා. ඒ දෙදෙනා අනාගත පරපුරක් හදන්න ඕන. ඒ අනාගත පරපුරට දායාද විතරක් නෙමෙයි උගත්තන් විතරක් උනධර්මත් ලබා දෙන්න ඕන. ඒ අනාගත පරපුර මීට වඩා ගුණවත් එකක් වෙන්න ඕන. නමුත් මේ වර්තමානයේ අනේක තුල මම දකින්නේ අනාගත පරපුර ගමෙන් නගරයට, නගරෙන් සුඛෝභෝගී ජීවිත, සුඛෝපි ජීවිතයෙන් විදේශ රටකට. එහිත් උපරිම පහසුකම් තියෙන. අර ගම, අර ගුරුවරු, අර මව්පියන් සියල්ල අතහැර දමලා ආත්මාර්ථකාමීව සැප හොයන්න යන තැනට මේ රට සකස් වෙලා තියෙනවායි මම දකින්නේ. විදේශගත වෙන එකේ වරදක් නැහැ. නමුත් ඒකේ ආදායම ලංකාවට හම්බ වෙනවා. එහෙම නැත්නම් රටට තියෙන ගෞරවය තියෙන්න වෙනවා. මෙහෙ සාමකාමී නෑ කියලා මේ රට දාලා ගිහින් තනියෙන් සැප විඳිනවා නම් ඒ කියන්නේ මීට වඩා මේ පස්දර පෙනීමේ සැප තියෙන තැනක ගිහින් ඒ සැප නම් හොයන්නේ මම දකින්නේ නැහැ ඒකේ ආධ්‍යාත්මික දියුණුවක්. එහෙම උගතුන් බුද්ධිමතුන් රට යන්න ගියොත් එහෙම ඒකට කියනවා බ්‍රේන් ඩ්‍රේන් කියලා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක වළක්වා ගන්නයි ඕන. ඒ නිසා අපට මව්පියා සමානව තමයි ජන්මභූමියත් මාතාවක් බවට පත් වෙන්නේ. ජන්මභූමියේ තියෙන තර්ජන වලින් මිදෙන්න රට ඇරලා ගිහින් බෑ. අපි ජන්මභූමිය ආරක්ෂා කරගන්න ඕනේ යහපත් මිනිස්සු බවට පත් වෙලා. මා විශ්වාස කරන කරුණක් පවතිනවා. වික්‍රමසිතා ජගද්දලා නාලන්දා වෙන විශ්වවිද්‍යාල විනාශ වුණේ සද්ධර්මයේ ගැඹුරට ගියේ නැහැ. ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ලෞකික පැත්තට ගිය නිසා, මිත්‍යා දෘෂ්ටියට බර වුණ නිසා ඊට වඩා විශාල මිත්‍යා දෘෂ්ටියකින් විනාශ වුණා ඒවා. අපිත් බුදු සමයේ ගැඹුරු සාරධර්ම ගන්න නැතුව මිත්‍යා දෘෂ්ටි පිටිපස්සෙන් ගියොත් ඊට වඩා මිත්‍යා දෘෂ්ටි මේ ලෝකේ තියෙනවා. ඒවට අපි පරදි. නමුත් අපි බුදු සමයේ පෙන්වන සාරධර්ම ඔස්සේ යනවා නම් ඒවට මිත්‍යා දෘෂ්ටිය පරදිනවා. මේක තමයි වෙන්න ඕන කාරණාව. නිසා අපට බඩගින්න නිවා ගැනීම විතරක් නෙමෙයි වගකීම.
ස්වකීය රැකියාවක් කිරීම විතරක් නෙමෙයි වගකීම. අපි බැඳිලා ඉන්නවා සංස්කෘතික වශයෙන් ගත් කල මව්පියන්ට, දරුවන්ට, ඥාතීන්ට, ශාසනයට, පූජ්‍යපක්ෂයට යුතුයකම් ඉටු කරන්න. අපි බැඳිලා ඉන්නවා බාහිර ලෞකික සැපතත් වෙනකොට ආධ්‍යාත්මික සෝයක් තියෙන අබුදු සමේ ජීවිතය තුළ නෙවීම කියලා. ඒකටත් මේ ජීවිතේ මේ යොදා ගන්න. ඒ නිසා මේ අග්නි දල්වා ගැනීම ඒකට හිත කර වෙන්නේ නැහැ. මොනවද අපි කතා කළේ? රාගාග්ගි, දෝසාග්ගි, මෝහාග්ගි, ආහුනේයාග්ගි, ගෘහපතියාග්ගි. තව එකක් තියෙනවා. ඒක දෙකක් තියෙනවා. එකක් වැඩිහිටියන්ට ටිකක් කියලා දෙන්න. දක්ෂිනාර්ක කියන්නේ මොකද්ද? දක්ෂිනාර්හ පුද්ගලයෝ කියලා වචනයක් ත්‍රිපිටකයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු පරපුර එහෙම නැත්නම් ධර්මයේ තේරුම් අරගෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයේ කොහොම වුණත් සෝවාන් වලින් එහා පැත්තට යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඕන්ට කියනවා දක්ෂිනාර්හ පුද්ගලයෝයි කියලා. මේ දක්ෂිනාර්හ පුද්ගලය හොයන්න බෑ. චිත්තාභ්‍යන්තරෙන් සංසුන් වෙනව ඇරුණාම අපි හිතන් හිටියට අර අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා ඉහළින් ගියා වගේ ඉහළින් යන එකක් කියලා. ඒවට මට කියන්න තියෙන්නේ බොල්ම බොල්, වට කියන්න තියෙන්නේ බොරු කියලා. එහෙම නැත්නම් තව වචන තියෙනවා ඒක සමාජයේ පාවිච්චි කරන්න කැමති නැහැ. ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ කෙප්ප නැත්නම් කෙබර එහෙම කියලා. මේවා දන්නේ නැති අය ලියපු අය. මෙහෙම වෙන්න බෑ. මොකද මේ බුදු සමයෙන් රහත් යනු නික්ලේශී බව ඇරුණා උඩින් යන එකක් නෙමෙයි. උඩින් යන එකක් තිබුණා අනිකුත් ආගම්වල. මොගලන් මහරහතන් වහන්සේත් අසුරු ගසන සැනකින් ජේතවනාරාමයට වැඩියයි කියලා තියෙනවා ඉල්ලිසිටුවරයත් එක්කලා. අසුරු ගසන සැනකින් එන්න නම් හේවණැල්ල වැටෙන්න බෑනේ. සාමාන්‍යයෙන් පාළියේ තියෙන්නේ මේකට පසාරිතං වාහබාහං සම්මිඤ්ජේ සංමිඤ්ජිතං වාහබාහං පසාරෙය්‍ය කියලා. වක්කලතත් දිත් කරන්න පෙර. ඒ කියන්නේ 이르දිය තියන අයට එහෙම කරන්න පුළුවෙනි. නමුත් අරුණාධපුර යෝගයේ පෙන්වන්නේ එහෙම කට්ටිය එකතු වෙලා කුරුල්ලෝ අර එහි ඉන්න සේරු කියලා જાතියක් සේරු රෑනක් අහස යනවා වගේ යනවා. 이르දියෙන් යන්නා වූ නික්රහතුන්ගේ සෙවණැල්ලිනි හිරු රස්මේ බංගේ මට මේවා තේරෙනකොට hina. මේ ගීතයත් වැරදි පෙන්වන දේ. මේ 이르දියක් තියෙනවා නම් ඒක කොහොම දැනගෙන කරන්න පුළුවන් දෙයක් නේ. අසුරු ගසනසනකින් සිදු වෙනවා. සෙවණැල්ල වැටෙන්න නම් හිරුවෙලි ඇඟට වැටිලා හෙමින් යන්න ඕනේ. එතකොට තමයි වීමාගල් වේලන්න බැරි වෙන්නේ. මේ වීමාගල් වේලා ගන්න බැරි තරමට උඩින් යන රහතන් වහන්සේගේ සෙවණැල්ල කතාව නම් විශ්වාස කරන්න එපා. නික්ලේශී බවක් කරනවා මෙහෙම එකක් නෙවෙයි. මතක තියාගන්න. නමුත් ඒ අය ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් සංසිඳමින් මිනිස් ගුණධම් මතු කරගනිමින් ඉන්නවා. අනිත් අයට වඩා උත්තරීතර මිනිස් ගුණධම්. එතකොට කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය, පරිසර හිතකාමී බව, සත්ත්ව හිතකාමී බව මොකක්වත් වනසන්නේ නැහැ. මනසන්න පුළුවන් කමක් නැහැ. හැම මානව හිතවාදී, සත්ත්ව හිතවාදී, පරිසර හිතවාදී. ඒකයි විශේෂත්වය. නමුත් එබඳු පුද්ගලයින් ඉන්නවා නම් ඔවුන් එහෙම නොවේයි කියලා ඔවුන්ට ගරහන එක. ඒකට කියනවා දක්ෂිනාග්ගි. මේ පිළිබඳව අපට කටපරිස්සම් කරගන්න එක හොඳයි කියලා මට හිතෙන්නේ. මොකද මේ අය හොයන්න බෑ. වර්තමානෙත් මේ විදිහට රහත් සහ සෝවාන් ආදී කීනා ඉන්නවා. ඒගොල්ලෝ මාධ්‍යවල අපහාසයට ලක් වෙනවා. නමුත් ඇත්ත අය ඉන්නවා නම් උන් අපහාසයට ලක් වෙන එකට පෙන්වන්නේ ආර්ය අපවාදය. ආර්යයන් වහන්සේලා අපවාදයටපත් කිරීම තමන් අවුලා ගන්න ගින්නක්. ඉන්නවා නම් හිටපුවාවයි. ඒගොල්ලෝගේ සැනසීම ඒගොල්ලෝ ගාව තියෙවි. ඒගොල්ලෝගේ අනුශාසනාවක් කරගන්න. අපි කරන්න ඕන මොකද්ද? න පරේසං විලෝමානී න පරේසං කතා කතං අත්තනාව අවෙක්කෙය කතානි අකතානිච. අන් අයගේ අඩුපාඩු වැරදි ගැන අනිත් අය කළ කීකවල දැන හොයන්න කියලා නෑ. අත්තනානි අවෙක් තමන් විසින් නොකලා වූ යහපතත් කළ වරදත් ගැන හිතන්න කියලා තියෙනවා. අපිට මේක ගැන හොයාගන්න බැරි වුණාද? අන්න ඒක ගැන හොයන්න වෙනවා. අනිත් අය ගැන අනිත් අය සෝවාන්ද රහත්ද හෙව්වා කියලා අපට වැඩක් වෙන්නේ නැහැ. අපිට අපි පිළිබඳව තේරුම් ගන්න කියලා එකෙන් පෙන්නන්නේ. අර අනුන්ගේ ඇදපළු හොයන්න ගියාට තවත් ඇද හොයන පුද්ගලයක් ඇදයක් Taman හදා ගන්නව ඇරුණාම වැඩක් වෙන්නේ නැහැ. මොකද එහෙම හොයන්න බෑ. Taman ලබන අධිගමේ Tamanට තේරෙනවායි කියලා තියෙනවා. එහෙම නැත්නම් තව තැනක පෙන්නනවා මෙන්න මෙහෙම වැයෙන් වැඩ කරන පුද්ගලයා වැයේ අඟල් ගාන දන්නවා. දිනපතා වැඩ කරනකොට මේක ගෙවෙන බවක් දන්නවා. මෙච්චරක් ගෙරුණයි කියන්න දන්නේ නැහැ. නමුත් ගෙවිලා තියෙන බව දන්නවා. ගෙවෙනකොට අඩු වෙනවනේ. අන්න ඒ වගේ Tamanගේ ක්ලේශයන් ප්‍රහීන වෙනකොට Taman ලබන්නා වූ සැනසීම Tamanට දැනෙනව ඇරුණාම වෙන මොකවත් පෙන්වන්න දෙයක් පෙන්වන්නේ නැහැ. බුදු සමයේ පෙන්වන මේ
නික්ලේශී බව තුළ. ඔකට ජපන් සෙන් කතාවල වෙන කතාවක් තියෙනවා. මම ඉතින් කතන්දර වැඩිපුර කියන්නේ දරුවෝ ඉන්නකොට ඕවා අහන්න කැමති නිසා. ඒක දරුවන්ට තේරෙන කතාවකුත් නෙවෙයි. නමුත් අහනවා මෙහෙම. ජපන් සෙන් ගුරුවරු කියන්නේ නිවන් මඟ කියලා දෙන අය. ඒගොල්ලෝ ගාවට ගෝලයෝ ඇවිදින් එක එක ප්‍රශ්න අහනවා. එක ගෝලයෙක් ඇවිදින් අහනවා ඇත්තද මේ ගස් කොළන් සතා සතුන් ඔක්කොමත් නිවන් දකින්නවා කියලා කියන්නේ. ගුරුවරයා අහනවා ගස් කොළන් සතා සතුන් නිවන් දකින්නයි කියමුකෝ මේ තමන්ගේ නිවන ගැන හෙව්වද නෑ ආයෙන ඒක ගැන බලා ගන්න කිව්වයි කියන ගස් කොළන් හොයන්න යන වෙලාව තමන්ට මේ වැඩේ කරගන්න පුළුවන් ඒ ගැන හොයා බලන්න කිව්වයි කියලා තියෙනවා ආයෙක තමයි මට පෙන්වන්න තියෙන්නේ එහෙම නැත්නම් බුද්ධ චරිතය කියවගෙන යනකොට හමු වෙනවා බද්දවග්ගිය කුමාරෝ ටික උත්සව ශ්‍රීයෙන් නැත්නම් ක්‍රීඩාවකට ගිහින් ඒ ක්‍රීඩාවට අඩු එක්කෙනෙක් එක්කලා ගිහින් ඉන්නකොට එයා රත්තරන් බඩු ටික ඔක්කොම ප්‍රතිබැඳගෙන පැනලා යනවා. මේක පිටපස ලුහුබඳ යනකොට බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඔත්තුවක් බලාපොරොත්තු වෙනවා මේ පැත්තට කාන්තාවක් පලා ගියාද කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා කාන්තාවන් ගැන හොයන එකද වඩා වටින්නේ තමන් ගැනද කියන එක. ඒගොල්ලෝ කියනවා තමන් ගැන කියලා. ඔය තමන් ගැන හොයනවා කියලා කියන්නේ මම මෙච්චරක් උසයි මෙච්චරක් මහතයි මෙච්චරක් බරයි මෙච්චරක් ඉගෙන තියනවා කියන එක නෙමෙයි. තමා යන්න බුදු සමයේ කයට එහා ගිය මමත්වයට නමක්. තමා යන මමත්වය තමා මිනිසාට දුක් ගෙනත් දෙන්නේ ඒ ගැන හොයන්න කියන එක ඔය කියන්නේ. ඒ මමත්වයෙන් සිස්වීම තොරවීම තමයි බුදු සමයේ රහත් බව කියලා කියන්නේ. කය නැති වුණා නෙවෙයිනේ. සක්කාය දිට්ඨිය නැති වුණා කියලා පෙන්නන්නේ. සක්කාය කියන්නේ මේ කයට නෙවෙයිනේ. එතකොට අන්නේ විදිහට තමා පිළිබඳ හැවීමක් බුදු සමයේ තියෙනවා. තමා ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැඩෙන්න තමා පිරිහෙනවා. එතකොට තමාගේ අනාගතය මනුස්සකම අතහැරලා අපාය පැත්තට යන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තමා ජය ගැනීම. ඒ නිසා අපිට මේ දක්ෂිනාගික සම්බන්ධයෙන් කරන්න තියෙන දේ තමයි දක්ෂිනාර පුද්ගලයන්ට යම් යම් ආකාරයෙන් පොදු සත්කාර සැලීම් කිරීම තුළ ලැබෙන විපාකයක් තියෙනවා. ඒක හිමි කරගන්න. නමුත් ඔවුන්ගේ ඇදපළුදු හොයන්න ගිහින් තියනවාද නැති අයට තියනවා කියලා අපහාස උපහාස කරන්න ගියොත් බැරි වෙලාවත් අර අපවාදයට අහු වෙලා Tamanට විඳවන්න බැරි නෑ ඒ ගින්නෙන්. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් කතා නොකර Tamanගේ ධර්මයේ තේරුම් ගැනීම ගැන බලන්න. වර්තමාන සමාජයේත් මේ පිළිබඳ මහ විශාල වාද විවාද තියෙනවනේ නේ. ඒ නිසා ඊළඟ ගින්න නම් ගැන කතා කරන්න දෙයක් ඕන නෑ. ඒක සාමාන්‍යයෙන් දරුවෝ දන්න දෙයක්. ඒක ලිපේ තියෙන ගින්න. ඔය කියන්නේ දර ගින්න කියලා කියන්නේ. දර ගින්නෙන් දැවෙන්නේ දර ටිකනේ. එහෙම නැත්නම් ගිනි ගත්තොත් ඒ ටිකනේ දැවෙන්නේ. ඒකෙත් තියෙනවනේ දැවෙනවයි කියන එක. නමුත් මේ දර ගින්නෙන් ලෝකෙ ගැවුනට රාග දේශ මොහ ආහුණෙය මේ ඒ වගේම ගෘහපති දක්ෂිනාරක කියන ගිනි වලින් දැවෙන්නේ මිනිස්සු හදවතින්. ධර්මයේ දන්නේ නැතුව ගියොත් මේ ගිනි කීපයක් අනිවාර්යයෙන්ම තමන් අවුලවාගෙන දැවෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්නේ මේ ගිනි අවුලා ගන්න නෙමෙයි මේ ගින්න ජීවිතය තුළ නිවා ගන්න. ඒ නිසා බුදු සමයේ වචනයක් තිබෙනවා මේකට ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාණං කියලා. නිවීම කියලා කියන්නේ බුදු සමයේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේවා නැති තැනට තියෙන නම. ඒවා තියෙනවා නම් එහෙනම් එයා ළඟ නිවන් නැහැ කියලා නේකින් කියන්නේ නේ. අන්න ෂේ කරගන්නේ කොහොමද? ෂේ වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔය ආර්ථික විද්‍යාවත් ඔකට තියෙන ෂය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඔය මිනිරම් කර්මාන්තෙත් තියෙනවා ෂය රෝගය කියන වචනේ. ඒකේ පෙන්වන්නේ පෙනහල වලින් කෑල්ල අඩු වෙනවයි කියන එක. අරකේ පෙන්වන්නේ සම්පත් ටික මොනවා හරි එකට වැය වෙනවයි කියන කාරණාව. ඒ වගේ අපිට මේ හදාගත්ත දේවල් ගැන මෙන්න මෙහෙම බුදුන් වහන්සේ වදාරනවා. ඔබට තරහ එනවා නම් ඒකට හේතුව ඔබ ළඟ ඒක තියෙනවා. ඔබට පරිගන්න හිතෙනවා නම් ඔබ ළඟ ඒක තියෙනවා. තියෙනවා කියන්නේ අතින් අල්ලන්න තියෙනවා කියන එක නෙමෙයි. මූලයක් වශයෙන් ඔබ ඒක වර්ධනය කරන් තිබෙනවා. එහෙනම් ඒක ආවෙලාවට ඔබට ඔබ පාලනයක් නැතුව යනවා. ඒකට සමාජය කියන්නේ මට ඉන්නව මැරෙනවා පේන්නේ නැහැ. තැන නැතන පේන්නේ නැතුව ගියයි කියලා. ඒක තමයි ආග්නේ බලවත්කම. ඔබද මේ දේවල් කලේ දැන් බලන්න මෙතන ඉන්න මේ හැමෝම බොහොම සම්සුන් නිස්සබ්දයි. හොඳට ඇඳුම් ඇඳගෙන ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නවා. නමුත් ඔබටම කේන්ති આવොත් ඔබටම පරිගන්න හිතුනොත් ඒ වෙහම උතට ඔහොම හැමද වචන කතා කරන්නේ. ඒ නිසා මම ගැඹුරු දෙයක් දකිනවා.
ලෝකේ කොතන හිටියත් මේ සමාජයේ වැරදි කරන්නේ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ගියා හෝ පැවිද්දා නෙවෙයි. ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභය, ද්වේෂය, මෝහය විසින් පාලනය කරන සිත කය වචන වැරදි කරනවා. ඒක තමයි මායයට යටත් කියලා කියන්නේ. ඒ නිසා බුදු සමයෙන් උගන්වන්නේ බඩගින්න නිවා ගන්නත් ඕන, රැකියාවක් කරන්නට ඕන, රට යහපතක් කරන්නත් ඕන, මව්පියන් බලා ගන්නත් ඕන. ඔය සීල යුතුයකම් කරන්නත් ඕන Tamanට පැවරෙන. නමුත් ලෝභය, ද්වේෂය, මෝහය නැමැති ගින්න අවුලවා ගත්තොත් Taman ඒකෙන් දැවෙනවා. ඒක නිවා ගන්න ජීවිතේම යොදා ගන්නත් ඕන. ඒක පාවිච්චි කළොත් වැඩෙන, පාවිච්චි නොකළොත් නැති වෙන එකක්. සමාජයේ සංසාරයේ පුරුදු වෙලා තියෙනක පාවිච්චි කරන්න. මේ ජීවිතේ පමණක් නෙමෙයි අතීත ජීවිතවලත් ඕක පාවිච්චි කරලා තියෙනවා අපි. ඒ නිසා අසරු ගසන සැනකින් මේක ආවම අපිට පාවිච්චි කරන්න හිතෙනවා. මම දරුවන්ගෙන් අහපුවාම කොහොමද මේක පාවිච්චි කරන්න කියලා දහම් පාසල් දරුවන්ගෙන්. දූලා පුතාලා ඔයාලට කවුරුවක් බැන්නොත් මොකද කරන්නේ? බැන්නොත් අපිත් බනිනවා. ගැහුවොත් අපිත් ගහනවා. තින්ත පෑනෙන් තින්ත ටිකක් ඉස්සොත් ආපහු තින්ත ටිකක් එහිඳ ඉගෙන ගත්තොත්. පොත කොලයක් ඉරුවහම කේන්ති අරන් තවත් අයාගෙත් පොත කොලයක් ඉරන් ඉගෙන ගත්තොත් එහෙනම් ඒ යන්නේ එකට එක කිරීම පරිගැනීම. අන්න වැරදි පාරේ යනවා. කෙනෙක් අතින් වරදක් සිදුවහම ඔහුට වරදක් කරන එක බුදුදහමේ උගන්වන්නේ නැහැ. වැරදි කිරීම මනුස්ස ගතයේකි, සමාව දීම දේව ගතියකි. පාඩුව දරාගෙන හරි නොකිරීම තුලින් මේක දුරදි ගියන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේකට එක කරන්න ගියාම මොකද වෙන්නේ? මම අසත්‍ය කතාවක්ම කියන්නම්. ඔන්න පුද්ගලයෙක් වෙළඳ ව්‍යාපාරයක් පටන් ගන්නවා. මේක ක්‍රමෙන් දියුණු වෙගෙන යනවා. තවත් කෙනෙකුට හිතෙනවා ටිකක් ඈතින් ඒ වගේම වෙළඳ ව්‍යාපාරයක් පටන් ගන්න. දියුණු වෙන්න. දැන් මේක දෙකට බෙදිලා යනවා දෙපැත්තට. දැන් පිරිසක් දෙකට බෙදලා දෙපැත්තට යනවා එනවා. මොවුන් දෙදෙනා අතර අමනාපයක් වැඩි දියුණු වෙනවා. මේ ව්‍යාපාරික තරඟයේදී. අවසානයේදී මේ ප්‍රතිඵලය මොකද වෙන්නේ? එක් පුද්ගලයෙක් අතින් අනිත් පුද්ගලයාව ගහතන වෙන අදුරග ගිහින්. එයින් හානියටපත් වූ සහ දුකටපත් වූ අය මොකද කරන්නේ? අර පුද්ගලයාගේ සම්පූර්ණ ආයතනය ගිනිපත් කරනවා. දැන් දෙන්නම නැති වුණා නේද? ආයතන දෙකම නැහැ. එක්කෙනෙක් පරලෝ අනිත් එක්කෙනා ජීවිතාන්තය දක්වා හිරගෙදර. මොන ගින්නද මේ වැරදි කළේ? පුද්ගලයාද වරද කළේ දේශයේද? වෙන මේක හිතට ගන්න. ඒ නිසා බෞද්ධයින්ට විශේෂයෙන් සමාජයේ මම කියන්නේ මොනම මොහතක හෝ ගෙදරදී හරි මව්පියන් එක්කලා හරි දරුවන් එක්කලා හරි දේශපාලනයේදී හරි රැකියාවේදී හරි ද්වේෂය කියන්නේ පාවිච්චි නොකළ යුතු ආයුධයක්. මම ඉතින් දරුවන් කතන්දරයක් කියන්නම්. ඔය ඉස්සර හිටිය අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධන කතාවක් තියෙනවා මේ උන්වහන්සේගේ බලු කපටු දාණය වගේ කියලා. ඒ වගේ සාමාන්‍යයෙන් අපි කියමුකෝ ඕගොල්ලෝ සුරතල් සත්තු හදනවනේ ගෙදර ඔය පූසෝ එහෙම නැත්තම් සනකයෝ කියලා. ඒගොල්ලොන්ට ඕගොල්ලෝ කෑම එකක් එහෙම දැම්මොත් එහෙම එක දැනකට. අනේ ඔයාලා මේක බෙදාන කන්න. දැන් තාත්තා හරි අම්මා හරි ගෙනත් දීපන් චොක්ලට් එකක් බෙදාන කන්න දන්නවනේ දරුවෝ තම තමන්ට ඕන ගානට. අර සුනකයෝ ටික බෙදාන කනවද? නෑ ඉස්සර වෙලා උන් කා ගන්න පටන් ගන්නවා. කාගෙන පරදින එක යනවා අනිත් එක්කෙනා මැරෙනවා. අන්තිමට ඉතුරු වෙච්ච කෙනාට තමයි අරක හම්බ වෙන්නේ. එතකොට ප්‍රශ්නයක් විසඳා ගැනීමට කා ගැනීමක ආගාව තියෙන්නේ කියලා මම පෙන්නුවා නේද? ඒ මිනිස්සුත් කා ගැනීම ප්‍රශ්නයක් විසඳා ගන්න ගියොත් එහෙම මට කියන්න තියෙන්නේ මොකද්ද? අර සත්තුන්ගේ නම කියන්න වෙනවා. මම ඒක කියන්න කැමති නෑ. නිසා අපට දීලා තියෙන්නේ නුවණක්, කල්පනා ශක්තියක්. ඒ වගේම නීතිය පිළිසරණ විසඳා ගැනීමක්, මනුස්සකමෙන් විසඳා ගැනීමක්. මොකද අපි මේවා කරන්න ගියොත් එහෙම අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුල වැටිලා මේ යන්නා. බලන්නකො මට ඕනෑ තැනකට ගීතයකුත් තියෙනවානේ ගාතාවක් වගේම. ඒ නිසා මේ බුදු සමයෙන් උගන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් හදාන උදේවස වැඳින්න ඉන්න කියලා නෙමෙයි. ඒක හොඳයි. මේ ජීවත් වෙනකොට ලෝභය, දේශය, මොහ පාවිච්චි කරන්නේ නැතුව මනුස්සකම රැක ගන්න කියලා. ඒක පාවිච්චි කරන්නේ නැතුව අරක විතරක් කළාට ඒකට පින් වෙනම තියේවි. අර ගිනිවල විපාක වෙනම තියේවි. දැන් තව මිනිත්තු ගානයි තියෙන්නේ මේක වැඩි හිටියන්ට කියන බණ ටිකක් බවට පත් වෙනවා. චූටි දරුවන්ට නම් නොතේරෙන්න පුළුවන්. මේ ගින්න ඇවිලෙන හැටි කිව්වට වැඩක් වෙන්නේ නැහනේ. බුදු සමයේ පවතින ditth ධම්ම පරයායක්. ඒ කියන්නේ පාපම් පාපකතෝ පස්සතාති පාමය ලාමක වශයෙන් දකින්න දැකලා පාපෙන් මිදෙන්න පාරකුත් පෙන්නනවානේ. ප්‍රමාව පෙන්නලා නොපමාව පෙන්නනවානේ. එහෙනම් මේ ගින්න ඇවිලෙන හැටි සහ ඊට පස්සේ ගින්න නිවා ගන්න හැටි පෙන්වන්න වෙනවා. ගින්න ඇවිලෙන හැටි පමාවයි ගින්න නිවා ගැනීම ධර්මයේ සරණයි. එහෙනම් ඔබ ළඟ මේ ගිනි කීයක් තියනවද කියලා ගෙදර ගිහින් කල්පනා කරලා බලන්න. ගිනි
නිවන්න ඕන. ඕනෙම ගින්නක් අපි කියන්නේ හිස ගිනි ගත් එක ගෙන නිවනසේ කියලා. අපි දන්නවා ගින්නක් නිවන්න ජලය පාවිච්චි කරනවා. ඔය තවත් ගිනි තියෙනවා සමාජයේ තෙල් ගිනි කියලා වර්ගයක් එහෙම. පෙන පාවිච්චි කරලා ඒවත් නිවනවා. එඳ බුදු සමයේ ජීවිතය තුළ රාග දේශ මොහ ගිනි අවුලවා ගන්න උගන්වපු එකක් නෙමෙයි, ඒ ගින්න නිවා ගන්න උගන්වපු එකක්. නමුත් ඒකට බුදුරජාණන් වහන්සේ එලිකරවා දාලා වූ ධර්මයේ සරණ ඕන. දැන් මෙහෙම බලන්න. රාගයේදී, ද්වේෂයේදී, මෝහයේදී ඔබද ඔබේ කයද ඒ මොහොතට ආපු හැඟීමක් නේ. එනම් මේ අපි පුද්ගලයෙක් වශයෙන් කතා කළාට එක එක මොහොතට එක එක හැඟීම් එන්නේ අපට. අපට මව්කුසින් බිහි ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් පෙනුනට සම්මත මට්ටමින් බුදුන් වහන්සේ වදාරනවා මොහොතින් මොහොත සිතට එන දේ ඔස්සේ අපි යන ගමනක් තියෙන්නේ. පියවරෙන් පියවර ගමනක් යනවා වගේ මේ මොහොතේ හිතට එන දේ ඔස්සේ අපි කටයුතු කරන්නේ. ඒ පිළිබඳ උන්වහන්සේ මෙහෙම වදාරනවා ද්විතීය අසුතවන්ත සූත්‍රය තුළ. මහණෙනි, කෙනෙකුගේ ජීවිතයේ අවුරුදු 60ක් 70ක් ගත වෙනකොට 70ක් විතර කෙනෙක් ඉන්න නිසා 80ක් නිසා ශරීරය තුළ කෙනෙක් ඉන්නවා කියලා හිතුවත් කමක් නැහැ කියලා කියනවා. ඒක හරි කියන්නේ නැහැ. ඒක සාධාරණත්වයක් තියෙනවා. ඒ වුණාට මහණෙනි, ඉති මනෝ ඉති විඥානං, මේ සිතයයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඥානයයි කියනු ලැබේද? එය එකක්ම හටගනී. එය නැසෙන විට අනිකක්ම හටගනී. ඒ නැසෙන විට තව එකක් හටගනී. උදේ හටගත් හිට දවල්ට නැත, දවල් හටගත් හිට හවසට නැත. සිතින් අපි නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේකේ වේගය හොයන්න බෑ. ඇසෙන් හටගන්න සිත, කනෙන් හටගන්න සිත, නාසයෙන් හටගන්න සිත කියලා සිතින් සිතට යනවා. අපි එහෙම ගැඹුරක් අපි තේරුම් ගන්න ඕන. එතකොට ඒ මොහොතේ තියෙන උපදින සිත තමයි අපේ මේ කය වචන පාලනය කරන්නේ. එහෙනම් කය වචන වැරදිකරුවා බවට පත් කරන්නේ සිතේ හට ගන්නා වූ ලෝභ දේශ මොහය. ලෝභ දේශ මොහ නැති කරන්නේ නැතුව කය වචන වල වැරදි නවත්තන්න බෑ. එහෙනම් ඒ හැඟීම් එනකොට ඒක පාවිච්චි කරන්නේ කොහොමද, නවත්තන්නේ කොහොමද? තේරුම් ගන්න ඕන. බුදුන් වහන්සේ වදාරනවා කයේ මම කියලා කෙනෙක් හිටියත් කමක් නැහැ, ගත්තත් කමක් නැහැ. සිතට එන දේ කොහොමද මම කියලා කෙනෙක් ඉන්නේ කියලා අහනවා. ඒක හටගෙන වහාම නැතිනවා නම් කොහොමද ඒකේ ආත්මයක් තියෙන්නේ? නමුත් ආත්මයක් නැති වුණාට ගහ ගන්නවා, බැන ගන්නවා, පහර දෙනවා කියන්නේ ලෝභයේ, දේශයේ, මොහේ ආත්ම කොට ගැනීමට. ආත්ම කොට ගන්නවා කියන්නේ මගේ, මම මගේ ආත්ම කොට ගන්නවා. ඒ මගේ කොට ගන්න ශරීරය නෙමෙයි, අතපය නෙමෙයි, ඒ හැඟීම. ඒ නිසා අපි මමත්වයේ පාලනයේ යටත් වෙලා ජීවත් වෙන පිරිසක් තමයි පෘථග්ජනයින් කියලා කියන්නේ. නමුත් බුදුදහමෙන් පෙන්වන්නේ මමත්වයේ පාලනයෙන් ජීවිතය මොදවා ගන්න එක. ඒකට පාලියෙන් පෙන්නනවා ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒතං කියන්නේ එය. ලෝකේ තියෙන ඕනෑම දෙයකට එය කියන්න පුළුවන්. අපි ගමු බාහිර ලෝකේ අතහැරලා ඔබේ හිතට එන දේවල්. බය, ශෝකය, වේදනාව, කනගාටුව, දුක, පින, පව, ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, දානය, සීලය, භාවනා, එය ඕන දෙයක් එය. මේන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් දෙපැත්තක් තියෙනවා. පැත්තකට ඇලෙනවා, පැත්තකට ගැටෙනවා. හොඳයි කියලා ගන්නවා, නරකයි කියලා ගන්නවා. ඒ දෙකෙන්ම මේ ඇලීම තුළ මම හැදෙනවා කියලා පෙන්වන්නේ. එහෙනම් ඔබට තේරෙනවද ද්වේෂය නැමැති මම, ලෝභය නැමැති මම විසින් ඔබට දුක් ගෙනත් දෙනවායි කියලා? නමුත් පරිත්‍යාගයේ, ආදරයේ, කරුණාව නැමැති මම දුක් ගෙනත් දෙන්නේ නැහැ. ඒවට පෙන්වනවා අකුසල ධර්මයන් හෙවත් යහපත් දේවල් කියලා. අරවට පෙන්වනවා අකුසල ධර්මයන් කියලා. එහෙනම් අපි ජීවත් වෙන්න ගිහින් අකුසල ධර්මයන් පෝෂණය කළොත් සැප හමු වෙන්නේ නැහැ. මම සාමාන්‍ය සංඛ්‍යා ලේඛනයක් සමාජයට කියනවා මෙන්න මෙහෙම. අපි ඉතින් ශික්ෂාපද 5ක් සමාදන් වෙලා සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ කියලා මහ ලොකුවට පොරොන්දු වෙන අයනේ. ඒ වුණාට උපදිනවට වඩා වැඩි දරු ප්‍රමාණයක් මව කුස තුළ ගබ්සා කරනවා කියලා රහසගත වාර්තා තියෙනවා නම් මේ රටේ ඉන්නේ වැඩිපුර මිනිමරුවෝ නෙවෙයිද? වෙන් කරන ආයතනයකට සම්පූර්ණ මුදලින් ව්‍යාපෘතියක් සඳහා 40%ක් විතර හොරකම් කරනවා නම්, සාක්කුවලට දා ගන්නවා නම් ඒ රටේ ඉන්නේ හොරු නෙවෙයිද?
ජනවාරි සිට දෙසැම්බර් දක්වා මත්පැන් අලුවේ පිළිබඳ ප්‍රස්ථාරයක් හැදුවොත් ඒ ස්තම්භ ප්‍රස්ථාරය නැත්නම් ඒ ප්‍රස්ථාරයේ ඉහළම ලක්ෂය කොහේ හිටිනවද ඇද්ද? අප්‍රේල් මාසේ. වැඩිම මත්පැන් අලවිය බෞද්ධ රටේ. ඒ බුදුහාමුදුරන්ට පූජා කරන්න අරන් ගිහින්ද මේ අපේ සැබෑ නිර්වත බෞද්ධකමේ සැබෑ නිර්වත. තව තියෙනවා උදාහරණ ගොඩක් මට. ඒ කියන්නේ අපි ළඟ මේ කියන ශික්ෂාපද සංවරය නෑ බොහෝ දෙනා තුළ. වචනෙට විතරයි මේවා. ඒකත් වරදක් මේ සමාජයේ කරපු. මම එහෙම කියනවා. ඒක ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. කුඩා දරුවන්ට පන්සිල් දෙනවා. හොඳයි ඒ කාලේ එකම වරාවක්වත් කරනවද මේගොල්ලෝ? සතුන් මරනවද, හොරකම් කරනවද, කාමව හැදෙනවද, බොරු කියනවද, නැත්නම් පාන මොකවත් කරන්නේ නැහැ නේ. ඉතින් සිල් තියෙනවා නේ වෙලාවේ. අපි මේක පාඩම් කරවලා නිකන් කියවන්න ලෑස්ති කරනවා. ඊට පස්සේ කයගයක් නැහැ. ඒ ටික කියවමින් අර වැඩ කරන්න පෙළවෙනවා. අපිට පුළුවන්කමක් තියුණා නම් අවුරුදු 12 13 14 15 වෙනකොට දරුවා බොරුවක් කියලා අහුවුනහම ශික්ෂාපදේ සමාදන් කරලා බොරු කරන එකෙන් වළක්වන්න. යාළුවොත් එක්කලා සිගරට් බොන්න පුරුදු වෙනකොට ඊළඟට මත්පැන් බිල අහුනොත් පළවෙනි දවසට ආයෙ බොන්නේ නැහැ කියලා පොරොන්දු කරගන්න. එහෙනම් සිල් රකි. මේවා මේ තියෙන්නේ වැරදි කරන අය මුදව ගන්නනේ. ඒ නිසා ඒක තේරුම් ගත්තේ නැතුව නිකන් සරල දෙයක් කරන පුංචි ළමින්න මේක කියවලා අගයක් නැති කරලා අද ඒක ගණන් ගන්න නැහැ කියනවා විතරයි. මම කියන්නේ ඕක කියනවට නෙමෙයි සීලය කියලා. ඔය වැරද්ද නොකරනවට සීලය කියන්නේ. උදාහරණයක් වශයෙන් මෙහෙම හිතන්නකෝ. මේ රටේ යුරෝපයේ කොහේත් රටක් තියෙනවා බුදුහාමුදුරුවෝ ගැන දන්නෙත් නැහැ. බුද්ධ ආගම ගැන දන්නෙත් නැහැ. පන්සිල් එකක්වත් දන්නෙත් නැහැ. පාලි දන්නෙත් නැහැ. එහෙනම් ශික්ෂාපද සංහඳීමකුත් නැහැ. හැබැයි මොනවා හරි හේතුවක් නිසා සතුන් මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වැරදි කාමයකුත් නැහැ. බොරු කියන්නෙත් නැහැ. මත්පැන් පානයත් නැහැ. දැන් පන්සිල් තියෙන්නේ අපි ළඟ දේගොල්ලෝ ගාවද? උදේ ඉඳලා දවල් තිස්සේ කීකයක් කඩන මේ හොරු ටික ගාවද පන්සිල් තියෙන්නේ? අර පහ කරන්නේ නැති අය ගාවද? දරුවෝ හිතන්නේ ගැන. සීලය කියන්නේ ඕක කියන එක නෙමෙයි. සීලය කියන එකේ තේරුම විරතිය. රතිය කියන්නේ යෙදෙනවට, විරතිය කියන්නේ වෙන් වෙනවට. නම් දරුවෝ වෙන් වෙලාමයි ඉන්නේ. හැමදාම වෙන් වෙලා ඉන්නේ. දැන් මමත් ඔය වයසේ හිටියා. මගේ තාත්තට ගෞරවයක් වශයෙන් මම මේක කියනවා. තාත්තා කවදාවත් මත්පැන් පානය කළේ නැහැ, දුම් පානය කළේ නැහැ. අද දක්වාමත් අපි විරතියෙන් ඉන්නවා අපුරට. ඉස්සරහටත් එහෙමයි. බය නැතුව කතා කරන්න හයියක් තියෙනවා මේ කටට දිවට ඒ ගැන. ඔබටත් අන්නේ පාරිශුද්ධත්වයේ පරිස්සම් කරගන්න. පස්සේ කාලෙක අනුන් කියනවට වට යහටත් වෙන්නේ නැතුව. ඒ නිසා ඒකට කියනවා කුමර බ්‍රහ්මසර කියලා. තවත් ගොඩක් තියෙනවා ඔක විස්තර. තමන්ගේ පාරිශුද්ධත්වය රැකගන්න ජීවිතය අගටම. කොච්චර ආඩම්බරද? එතකොට අග්නිය වලට යන්න හිතෙන්නේ නැහනේ. මොකද ඔය සිහි නැති වුනහම තමයි අග්නිය පාවිච්චි කරන්න හිතෙන්නේ. ඔක සාමාන්‍යයෙන් කියන්නේ මේ වගේ වෙලාවට ඉන්නවා මරනවා පෙවුන්නේ හරි වැරද්ද පේන්නේ නැහැ කියලා. ඒ නිසා මේ මොහොතට එන හැඟීම පාවිච්චි කරන්න පුරුදු වීම වරදක්. ඒ මොහොතට ඒක නොකර හිටියොත් විනාඩියකින් දෙකකින් සංසුන් වෙලා තේරෙනවා මං ලොකු වැරද්දක් නේද කරන්න ගියේ මගේ අතින් බේරුණා නේද කියලා හිත හැදෙනකොට තේරෙයි. ඉතින් සංසුන් සිතින් යමක් තීරණය කරන්න කලබල වන සිතින් කිසිම තීරණයක් ගන්න එපා. කවුරුවත්ම. ඒක වැරදි, ඒක අන්තවාදී, ඒක හානියක්. නොසන්සුන් වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? නිසලදී ගැඹුර පේනවා, සෙලුණ ගමම්ම ගැඹුර පේන්නේ නැතුව යනවා. ඕගොල්ලෝගේ ගෙදර වතුර ටැංකියක් තියෙනවා නම් බලන්නකො හොඳට සද්ද නැතුව තියෙනවා පතලුම පේන්නේ නැද්ද කියලා. නමුත් කැළඹුණාම පතල පේන්නේ නැතුව යනවානේ. කැළඹුණු සිතට හරි වැරදි ඇත්ත නැත්ත පේන්නේ නැහැ. එහෙනම් ඒ වෙලාවට මම තීරණ නොගත යුත්තේ කියන එක හැමෝම ඉගෙන ගන්න. සංසුන් වුණාම තේරෙවි හරි වැරද්ද හොඳ නරක අනාගතේ. ඒ නිසා අපි නෙමෙයි මේ අපිව රාගයෙන් දේශයෙන් මොහෙන් හැඟීම බලවත් වුණාම උත්සන්න වුණාම නොසන්සුන්. කියන්නේ මට මායя ඇවිදින් වෙනුවට මායя මම වෙලායේ තියෙන්නේ. අපි කියන්නේ මට මායяව කියලා නෑ. ඒ තමයි මායя. මායя මම බවට පත් කරනවා. මේ මායяගෙන් වැඩ ගන්න එපා ප්‍රශ්න විසඳන්න. අනිවාර්යෙන්ම හානියක්. එබැවින් මේ ගිනි හත පිළිබඳව පැහැදිලි කරමින් බුදු සමය පෙන්වන්නේ තව ටිකක් ගැඹුරට මට ඕක පෙන්වන්න තිබුණා නමුත් පාවිච්චි කළේ නෑ. වර්තමාන මොහොතේ මෙන හැඟීමට වහල් නොවි නිහඬව සිටීම තුළින් මේක නැති වෙන්නේ හෙටට ගන්න නැතුව. හෙටට ගන්න ඉතුරු නොකර. අර කුඩා දරුවගේ වගේ. කුඩා දරුවා අඬ අඬා හිටියා නමුත් පලි ගන්න නැත්තම් එකට එක කරනවා කියලා හිතුවේ නෑ නිින්ද ගියා හෙට උදේට නෑ ගන්න දෙයක්. අපි මේක හොඳ වැඩක් කරන්නම්කො කියලා හිතුවොත් හෙටට ගන්න ඉතුරු වෙනවා. ඒක හෙට එනකොට ආපහු නැවත උපදිනවා.
මේක තමයි නැවත ඉපදීමේ දුක කියලා කියන්නේ ඊට පස්සේ. අපි තියපු දේවල් නැවත උපදින්නේ. ඉතින් ලෝභය, දේශය, මෝහය නැවත උපදින්න තියන්න එපා. පරලෝකටත් නැවත උපදින්න වෙනවා තියපුවාම. නමුත් ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ නිබ්බාණං කියන්නේ නැවත උපත තියන්නේ නැත්නම් අලුතින් උපදිනවා යනවා නැවත උපදින්නේ නැහැ. එහෙනම් මේක හිත හදන්න තියෙන කාරණාවක් මතක තියාගන්න. ඔබ හැම දිනාට. සිත හදා ගැනීම සඳහා තමයි බුදු සමය පවතින්නේ. අනේ එතකොට පරිසරයේ පරිස්සම් වේවි, සතුන්ගේ ජීවිත ආරක්ෂා වේවි, පූජනීය ස්ථාන ආරක්ෂා වේවි, පරිසරය ආරක්ෂා වේවි, ගසා කෑම නතර වේවි, අන්‍යෝන්‍ය ගෞරවය පවතීවි. එතකොට ඊතා ඉක්මනින් පරිසරයේ හානි වෙන එක, විනාශ වෙන එක නතර වේවි. තවත් පරම්පරා දහස් ගණනකට මේවා පරිස්සම් වේවි. මේක අපිම තනියම කාලය ඉවර කරන්න හදන්නේ ඔක්කොම ටික. පාවිච්චි කරන්න පුළුවන් සෙරෙප්පු කුට්ටම් 2යි. පාවිච්චි කරන්න පුළුවන් එක ඇඳුමයි. නමුත් සෙරෙප්පු කුට්ටම් 500ක් තියාගන්න හදන්නේ. පාවිච්චි කරන්න පුළුවන් එක පිඟානයි පිඟම් 50ක් විතර එකතු කරන්න හදන්නේ. වගේ අධි පරිභෝජන රටාවට යන්නේ සෑහීමටපත් වෙන්න බැරි එක තුල. නමුත් අපිට දීලා තියෙන්නේ බුදු සමයෙන් පෙන්වන්නේ ඡාම් සරල ජීවිතයක්. ඒකෙන් කියන්නේ හිඟන්නෙක් වගේ කිලුට ඇඳුම් අඳින්න කියන එක නෙවෙයි. අපිට යම් දෙයක් තියෙනවා නම් අපි ඒක පාවිච්චි කරන්න ඕන, භුක්ති විඳින්න ඕන. නමුත් මොනවා හෝ අකුසල කර්මයක් නිසා මේ ලෝකෙට ආපු අය ඉන්නවා අංග විකල, මන්ද බුද්ධික, ඇස් පෙන්නේ නැති, කන් ඇහෙන්නේ නැති. කවුරු හොයලා දෙන්නද? බලාගත්තත් ඒ බලන් ඉන්නවා. එහෙනම් අපට අනුකම්පාව උපදවා ගන්න අවස්ථාවක් කරගෙන අපට ඒ අය වෙනුවෙන් අපේ හැකියාවන් කරන්න පුළුවන්. ඒක පාපයක් කියලා කියන්නේ ඒකෙන් අපිට සතුටු වෙනවා. ටිකක් දුන්නාම මට හුඟක් ලැබෙනවා කියලා හිතන්නේ නැතුව උන්ට උදව් කරලා සතුටු වෙනවා. ඊට එහා පැත්තට ගියාම ඊට වඩා උසස් මව්පියන්, ඊට වඩා උසස් ගුරුවරුන්, ඊට වඩා උසස් පූජ්‍ය පක්ෂයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ. අන්න ඒ පැත්තට හැරුණාම තමන්ගේ හැකියාව ඒ තුලින් තමන්ට සතුටක් ලැබෙනවා. ඒක කවදාවත් අර ගින්නක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා දරුවන් හැදෙන්න ඕන හැම විටම වටපිට පරිසරය දිහා බලාගෙන තමන්ට වඩා ඉහළින් ඉන්න හැමෝටම රිදවන්න, පලිගන්න, රසලකා හරින්න නෙමෙයි, බොහොම ගෞරවයෙන් සත්කාර සම්මාන කරන්න. සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරවෝ. මොකද ඒ කියන්නේ? සත්කාර සම්මාන කරන්නා ආපහු සත්කාර සම්මාන ලබන්නේය. ගරු හෝති සගාරෝ, ගරු සැත්කලි දක්වන්නා ආපහු ගෞරවයට ලක්වන්නේය. පූජකෝ ලබතේ පූජම්, පුදන්නේ නම් පිදුම් ලබන්නෙක් බවට පත් වෙන්නේ. වන්දකෝ පටිවන්දනම්, වඳින්න පුරුදු වෙන්න නම් ආපහු Tamanටත් වඳින්න ඇති වෙනවා. ඔය පෙන්වන්නේ මෙත්තානිසංස සූත්‍රයේ ගාථා කීපයක අර්ථය. මෙන්න මේ පාඩම් කරගෙන උගතුන්, භුක්තිමතුන්, බුද්ධිමතුන්, ධනවතුන් බවට පත් වෙන්න, හැබැයි ගුණවතුන් බවට පත් වෙන එක අතාරින්න එපා. ඒක අතෑරලා ගියොත් ඒ දණ්ඩේ නම් යයි, අත්ැල නැහැ, කොහෙද හරි වැටෙනවා. එනිසා මම මට පැවරුණ කාරණාව ගිනි 7කින් 6ක් ඔස්සේ පැහැදිලි කරමින් වැඩිහිටියන්ට අවශ්‍ය පැත්තත්, දරුවන්ට අවශ්‍ය පැත්තත් පැහැදිලි කළා. නිසා ධර්මයේ තේරුම් අරගෙන ඉදිරියට අනුගමනය කරමින් ජීවිතේ වඩාත් වාසනාවන්ත කරගෙන මේ රට ජාතිය රකින්නා වූ, ආගමට ගෞරවය කරන්නා වූ යහපත් පුරුෂයන් බවට පත්වීමට අනුග්‍රහක බෞද්ධන් වශයෙන් කටයුතු කළා වූ ලොකු පොඩි හැම දිනාට සහ සවන් දෙන හැමතෙම මේ කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි.